දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි 10 ශ්‍රේණියේ ගණිතය පන්තිය පටන් ගන්නවා. 10 ශ්‍රේණියේ ගණිතය පන්තිය අපි බැලුවොත් එහෙම අපි අන්තිමට කතා කරේ වර්ගජ ප්‍රකාශනවල සාධක සෙවීම කියන කොටස, ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක සෙවීම කියන කොටස තමයි අපි කතා කරන්නේ. එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට අපි මේ කොටස එතකොට බැලුවොත් එහෙම ආපහු ඊළඟ අපි නවත්තපු තැනක ඉඳන් වර්ගජ පදය ඍණවන ඍණ x වර්ගය ඍණ x ධන 6 වැනි ප්‍රකාශනයක සාධක වෙන් කරන ආකාරය බලමු කියලා දාපුන. එතකොට වර්ගජ පදය එතකොට ඍණවන, ඒ කියන්නේ ඍණ x වර්ගය ඍණ x ධන 6 කියන ප්‍රකාශනයක සාධක වෙන් කරන ආකාරය බලමු කියලා දක්වලා තියෙනවා. මෙම ප්‍රකාශනයේ වර්ගජ පදය අගට සිටිනසේ මේ අවස්ථාවේදී එතකොට වර්ගජ පදය අගට සිටිනසේ හය ඍණ x වර්ගය ආකාරයට ලිවීමෙන් සාධක සිවිය හැක කියලා දක්වලා තියෙනවා. ඒ වගේම මේ ආකාරයට වර්ගජ පදය ඍණ වෙනකොට මේ ආකාරයට පුළුවන්, ඒ වගේම මේ ආකාරයටත් පුළුවන් කියලා දක්වලා තියෙනවා. අපි ඒක බැලුවොත් එතකොට මෙතන එතකොට ඍණ x වර්ගය කියන අවස්ථාව එතකොට ඍණ x වර්ගය කියන එක ඍණ x කියන එක ධන 6 කියන එක මේ අවස්ථාව එතකොට මෙතන මේක අපි පද දෙකකට කොහොමද මේක කඩා ගන්න කියන එක අපි බැලුවොත් එහෙම එතකොට මෙතන පද දෙකකට අපි කොහොමද කඩා ගන්න කියන එක මේ අවස්ථාවේදී එතකොට පද දෙකකට අපි කොහොමද කඩා ගන්න කියන එක අපි බැලුවොත් එහෙම එතකොට මෙතනදී අපි මේ පදය මේක අපි කොටස් දෙකකට කඩා ගන්න ඕන. එතකොට ඒ වගේම ගුණිතය මේ අවස්ථාවේදී මෙතන මේ අවස්ථාවේදී ගුණිතය එතකොට ඍණ 6ක් 6යි x වර්ගය වෙන්න ඕන. එතකොට මේ අවස්ථාවේදී අපි ගුණිතය කියන එක අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේ මැද පදය ඍණ x කියන එක අපි කොටස් දෙකකට කඩා ගන්නවා. එතකොට ඒක අපි ඍණ x කියන එක එහෙම නැත්නම් දුල පුතාල ඍණ එක කියලා සුළු කරත් කමන්නේ නැහැ. ඒක මේ සංගුණික විතරක් අරගෙන එතකොට උනා ඍණ එක කියන එක විතරක්. එතකොට මෙතන මේකයි මේකේ ගුණිතය. එතකොට මේකයි මේකේ ගුණිතය. එතකොට ඒක මේ අවස්ථාවේදී ඍණ x 6යි x වර්ගය එහෙම නැත්නම් ඍණ 6 විතරක් ගත්තක් කමන්නේ. එතකොට මේක එතකොට අපි කොටස් දෙකක විදියට ලියන්න ඕන. ගුණිතය මෙහෙම වෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන්. එතකොට අපිට අඩුම එක වෙන්නේ අපිට 2 කියන එක ලියන්න පුළුවන්. එතකොට ඍණ කියන එක වෙන්න ඕන ඍණ 2 ධන 1. මේක වැඩි කරාම එතකොට අපිට මේක x කියන එක දැම්ම දාගත්තක් කමන්නේ නැහැ. එතකොට දුල පුතාලා එතකොට ඍණ 2යි x වර්ගය වෙනවා. මේකෙදී ළඟට අපිට ලියන්න පුළුවන් අපිට අගය කියන එක ගත්තොත් එහෙම එතකොට ඊළඟට අපිට ලියන්න පුළුවන් අගය වෙන්නේ ඍණ 3යි x කියන එක. එතකොට ඍණ 3යි x ඊළඟට ධන 2යි x කියන එක. එතකොට ඍණ x කියන එක ලැබෙනවා. එහෙම නැත්නම් ඍණ 1 කියන එක ඒක වැඩි කරාම 3 වරක් 2 6යි x වර්ගය. එතකොට අපිට ඍණ 6යි x වර්ගය කියන එක අපිට ලැබෙනවා.
අපි මේක එතකොට ඍණ 6යි x වර්ගය කියන එක අපිට ලැබෙනවා. එහෙනම් අපි මේ ඍණ x කියන එක වෙනුවට එතකොට දාන්නේ අපි දාන්නේ කීයද එතකොට ඍණ x කියන එක වෙනුවට එතකොට ඒකෙදී අපි දාන්නේ ඍණ 3යි x කියන එකයි දාන 2යි x කියන එකයි. එතකොට මේකේ මේ ඍණ x වර්ගය කියන එක ඍණ 3යි x කියන එක ඊළඟට දාන 2යි x කියන එක දාන 6. එතකොට අපි මේකෙදී එතකොට මේක කොටස් දෙකකට කඩා ගත්තා. මං කලින් කිව්වා වගේ දූල පුතාලා මෙතන මේ සංගුණිකේ විතරක් කරන් හැදුවත් ප්‍රශ්නයක් නැහැ ඍණ 1 කියන එක. එහෙම නැත්නම් එකයි මේක වැඩි කරාම ඍණ 6 කියන එකයි. එතකොට මෙහෙම හැදුවත් ප්‍රශ්නයක් නැහැ. මේක කොටස් දෙකකට කඩාගෙන මේක මේ දෙක එකතුව මෙතන ඉන්නේ. මෙතන වැඩි කිරීම කියන එක මේක ගුණිතය මේක එකතු කිරීම මේ ආකාරයට ආවත් කමන්නේ. එතකොට x තියනවාද x නැද්ද කියන එක විතරයි වෙනස වෙන්නේ. එතකොට අපි මේක බැලුවොත් එහෙම අපි මේ කොටස බැලුවොත් එහෙම එතකොට අපි මේ කොටස ආපහු මේ කොටස බැලුවොත් එහෙම එතකොට අපිට පොදු පදයේ විදියට ඍණ x කියන එක ගන්න පුළුවන්. අපිට ඍණ x කියන එක ගන්න පුළුවන්. එතකොට අපිට ලැබෙන්නේ x මෙතන ගත්තාම අපිට ලැබෙනවා 3 කියලා. මෙතනින් අපිට ගන්න පුළුවන් කීයද 2. එතකොට අපිට ලැබෙන්නේ x එකතු කිරීම 3. එතකොට අපිට x එකතු කිරීම 3 කියන එක පොදු සාධකයක් වෙනවා. මෙතනින් අපිට ලැබෙන්නේ ඍණ x ධන 2 කියලා. අපිට ඕන මේක අනිත් පැත්ත ගහලා ලියන්න පුළුවන් x එකතු කිරීම 3 2x අඩු කිරීම x කියලා. මෙහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආකාරයට හදන්න පුළුවන් කියන එක එතකොට දූල පුතාලා මොන ආකාරයට හැදුවත් ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් මේ ආකාරයට තියලා ලියාගෙන එහෙම හදන එක මං හිතන්නේ හොඳ වෙයි. දූල පුතාලා අනිත් පැත්ත ගහනවා කියන්නේ එතකොට එක් ගානක් පැටලෙන්න පුළුවන්. ඒක නිසා මේ සමේ මේක අවස්ථාව එතකොට අපි මේකෙදී එතකොට මේකේ දක්වලා තියෙන ගානේ මුලින්ම දක්වලා තියෙන මේ ආකාරයට තියාගෙන හදන එක හොඳ වෙයි. එහෙම වුණොත් එහෙම දූල පුතාලා ඒ ආකාරයට හදන එක මං හිතන්නේ හොඳ වෙයි. එතකොට ඍණ x වර්ගය ඍණ x ධන 6 කියන එක. එතකොට ඒක මැද පදය කොටස් දෙකකට වෙන් කර ගන්න ඕන. වෙන් කර ගන්න ක්‍රම මං කලින් කිව්වා වගේ එතකොට ක්‍රම මේ අවස්ථාවේදී දූල පුතාලට x වර්ගය කියන එක ලියන්නත් පුළුවන්. ඒක නොලියන්නත් පුළුවන්. එතකොට අපි ඒක පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට ඒ අවස්ථාව විතරක් ආපහු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අවස්ථාව පොඩ්ඩක් මං ඒක සුළු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මෙතන මේක ඍණ x වර්ගය කියලා තියෙන අවස්ථාව. එතකොට අපි මේක සුළු කරනකොට මේ පද දෙකේ ගුණිතය මේක මේ ඍණ x කියන එක අපිට හොයන්න ඕනේ. ඒක හොයනකොට එක කොටස් දෙකකට පද 3යි තියෙන්නේ. එතකොට අපිට මේක සාධක වලට වෙන් කරන්න බෑ. එහෙනම් අපි පද 4ක් බවට පත් කර ගන්න ඕන. පද 3ක් තියෙන එක පද 4ක් බවට පත් කර ගන්න ඕන. පද 3ක් තියෙන්නේ අපි පද 4ක් බවට පත් කර ගන්න ඕන මේක. එතකොට පද 4ක් බවට පත් කර ගන්න ඕන අපි. එතකොට ඒක කරන්නේ කොහොමද? අපි මේ මැද පදය කොටස් දෙකකට වෙන් කර ගන්න ඕන. මැද පදය කොටස් දෙකකට අපි වෙන් කර ගන්න ඕන. ඊට අමතරව ඒක වෙන් කර ගන්න නම් තව එක නියමයක් පිළිපදින්න ඕන. මේකෙදී මේ මුල් පදයයි මේ අන්තිම පදයේ ගුණිතයට සමාන වෙන්නත් ඕනේ. ඒ ගුණිත අපිට ඉලක්කම් වල කිව්වොත් එහෙම එතකොට 6 වැඩි කිරීම ඍණ x එතකොට ඍණ 6යි x වර්ගය වෙනවා. මේ විදියට හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ මැද මේ සංගුණකය අරගෙන හදන්න පුළුවන්. මෙතන ඍණ 1 මෙතන
එක්ව ඍණ එක වැඩි කිරීම 6 ඍණ 6 කියලා. දෙකම එකයි. එතකොට අපිට මේක කඩන්න පුළුවන් වෙන්නේ එතකොට මෙතනදී අපිට එක කියලා ගන්න පුළුවන් අවශ්‍ය නම් 1x කියන එක. එතකොට මේක ඍණ 2x වෙන්න ඕන. ඊළඟට අපිට ගන්න පුළුවන් අවස්ථාව එතකොට මේකෙදි ගුණිතය කියන එක ඍණ 2x වර්ගය නම් ඒක හරියන්නේ නැහැ. අපිට ඊළඟට ගන්න පුළුවන් පදේ තමයි 2x කියන එක 2x නම් මේක ඍණ 3x වෙන්න ඕන. ඒක වැඩි කරාම 3 වරක් 2 ඍණ 6x වර්ගය. මේක ඕකේ. එතකොට අපි මේ පදේ මේක ආදේශ කරන්න බලාපොරොත්තු වෙනවා. මේක අපි මෙතනට ආදේශ කරා. එතකොට අපිට 2x කියන එකයි ඍණ 3x කියන එකයි මෙතනට ආදේශ කරාම අපිට මේ පිළිතුරට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මම කලින් කිව්වා වගේ එතකොට මේකේ මේ සංගුණකයේ විතරක් අරගෙනත් අපිට හදන්න පුළුවන් ඍණ 1 කියන එකයි ඍණ 6 කියන එකයි. එතකොට ඍණ 1 එතකොට අපිට කොටස් දෙකකට ඒකෙදි මේකෙදි බෙදන්න පුළුවන් අපිට ඍණ 1 කියන කොටස් දෙකකට. එතකොට ඒවයි එකතුව කියන එක මේකෙදි ඍණ 1 වෙන්න ඕන. අපි ඒකට 1 කියන එක ගත්තොත් එහෙම ඍණ 2 කියන එකයි එකතුව එතකොට එකක් වෙනවා. මේවයි ගුණිතය කියන එක එතකොට 6ක් වෙන්න ඕන. දෙවරක් එක 2යි ඍණ 2 කියන එක. එහෙනම් ඒක ඕකේ නැහැ. අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට 2 කියන එක මෙතන එන්නේ ඍණ 3 කියන එක. එතකොට ඍණ 1 වෙනවා. මේ දෙක ගුණ කරාම 3 වරක් 2 6යි ඍණ 6 වෙනවා. එහෙනම් එතකොට මේක ඕකේ. එහෙනම් අපි මේක තමයි ලබා ගන්න. එතකොට මේ අවස්ථාවේදී පද වෙන්නේ 2x කියන එකයි ඍණ 3x කියන එකයි. එතකොට අපි ඒක ආදේශ කරාම එතකොට මේ ආකාරයට අපිට සුළු කරන්න පුළුවන්. දූල පුතාලා මොන ක්‍රමයට හැදුවත් කමන්නේ. ඒක ලියා ගන්න දූල පුතාලා ලියාගෙන ඉවර වුණාම කියන්නේ එතකොට මේ කොටස ගාන මේක ඒක හදන ක්‍රමය. එතකොට මෙතන මේ කටු සටහන මෙතනට යන්නේ. එතකොට ඒක හදලා තමයි ආපහු මෙතනට එන්නේ. දූල පුතාලේක ලියාගෙන ඉවරලා chat එකේ දාන්න. ලියාගෙන ඉවරයි කියලා ඒක වැදගත් වෙනවා. chat එකේ දාන්න ලියාගෙන ඉවරුනහම දූල පුතාලා හැමෝම ලියාගෙන ඉවර ඇති කියලා හිතෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට හතරවෙනි ගාන අපි ඊළඟට හදන්න බලාපොරොත්තු වෙන්නේ නිදසුන 4 කියන එක. ඒ වර්ගය අඩු කිරීම 4ab ඍණ 5b වර්ගය. ඒ වර්ගය අඩු කිරීම 4ab ඍණ 5b වර්ගයේ සාධක වෙන් කරන්න කියලා දක්වනවා. එතකොට
A වර්ගය අඩු කිරීම 4යි AB ඍණ 5යි B වර්ගයේ සාධක වෙන් කරන්න කියලා. මෙය Aහි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් වශයෙන් සැලකන්න පුළුවන් කියන එක. එතකොට මේක A වල ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදියට අපිට සලකන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අවස්ථාවේදී එතකොට අපිට B වල ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදියට පුළුවන්. මේ දෙකෙන් ඕන එකක වර්ගජ ප්‍රකාශනයක් විදියට අපිට මේක සලකන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී A වල මෙතන සංගුණකයේ එක හින්දා මේ අවස්ථාවේදී A වල දුර පුතාලේ ඉහළට ඉගෙන ගත්තාම මේක B වල ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයකුත් වෙනවා. නමුත් මේ අවස්ථාවේදී අපි A වල ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදිහට මේක දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මුල හා අග පදවල ගුණිතය මේ අවස්ථාවේදී මේකෙදී මේ පදවල ගුණිතය කියන එක එතකොට මෙතනදී අපි මේක සාධකවලට බෙදන්න වෙන් කරන්න නම් මැද පදය. එතකොට අපි මේකෙදී අපි වර්ගජ ප්‍රකාශනය ලිව්වොත් එහෙම A වර්ගය ඍණ 4යි. මෙතන B කියන එක එතන B කියන එක මෙතනට එන්නේ මේ කරොත් එහෙම එතකොට මේ අවස්ථාවේ එතකොට ඍණ 4යි කියන එක එතකොට මෙතන A කියන එක තියෙන්නේ මෙතන ඍණ 5යි B වර්ගය තමයි නියතය වෙන්නේ. එතකොට අපි මේකෙදී එතකොට අපි බැලුවොත් එහෙම එතකොට අපි මේ ඍණ 4යි B කියන එක තමයි ඍණ 4යි B කියන එක තමයි කොටස් දෙකකට වෙන් කරන්න ඕන. එතකොට ඒකේ ගුණිතය කියන එක මේ අවස්ථාවේදී මෙතන එක නිසා එක වැඩි කිරීම මේක නියතය කියන එක. එතකොට ඍණ 5යි B වර්ගය කියන එක ඍණ 5යි B වර්ගය වෙන්න ඕන. එතකොට අපි මේක බැලුවොත් එහෙමනම් මේ අවස්ථාවේදී අපිට මේක කොටස් දෙකකට කඩා ගන්න ඕන. එහෙම නැත්නම් අපිට මේක සුළු කරන්න බෑ. අපි කොහොමද මේ කොටස් දෙකකට කඩා ගන්න කියන එක බැලුවොත් එහෙම එතකොට අපිට මේකෙදී අපිට මේක භාවිතා කරන්න පුළුවන් අවස්ථා බැලුවොත් එහෙම අපිට එකයි B කියන එක භාවිතා කරන්න පුළුවන් මුලින්ම. එහෙනම් මේක අනිත් පැත්ත මේකෙදී 5යි B වෙන්න ඕන. මොකද මේ දෙක එක්කහුව කරාම මේක 4යි B වෙන්න ඕන. එතකොට මේක වැඩි කරාම මේක වැඩි කිරීම මේක කියලා කියන්නේ එතකොට ඍණ 5යි B වැඩි කිරීම B කියන්නේ B වර්ගය. එහෙනම් මේක තමයි මේකට පිළිතුර වෙන්නේ. එහෙනම් අපි මේකට භාවිතා කරනවා A වර්ගය ඍණ මේ අවස්ථාවේදී මෙතනදී A වර්ගයේ ධන B කියන එක ඍණ 5යි B කියන එක. එතකොට ඒකෙදී වරහන් ඇතුළට පිට එනවා A කියලා. මොකද මේක වෙනුවට අපි භාවිතා කරන්නේ A කියන එකක් තියෙනවා ඍණ 5යි B වර්ගය. මේක ඒ වලින් විසඳුවාම එතකොට මේ අවස්ථාවේදී A වර්ගය ඍණ BA කියන එනවා. ඒ වගේම ඍණ 5යි AB කියන එක එනවා. මේකත් AB කියලා ලියාගත්තා කමක් නැහැ දුල පුතාලා. ඊට පස්සේ ඍණ 5යි B වර්ගය කියලා අපිට ලැබෙනවා. එතකොට මේකෙන් A කියන එක ගත්තාම අපි මේකෙදී A කියන එක ගත්තාම එතකොට A ඍණ B වෙනවා. A කියන එක ගත්තාම A ඍණ B වෙනවා. ඊට පස්සේ ඍණ 5යි B කියන එක ගත්තාම එතකොට මෙතන A කියන එක ඉතිරි වෙනවා. මේ පැත්ත ධන වෙලා B මේ අවස්ථාවේදී චුට්ටක් ඉන්න දුල පුතාලා අපිට කොහේ හරි වැරදිලා තියෙනවා. මෙතන වැරදිලා තියෙන්නේ. මෙතන ඍණ නෙවෙයි ධන. මෙතන ධන BA කියන එක. එතකොට මෙතන ධන මේ අවස්ථාවේදී මෙතනයි ඍණ වෙන්නේ. මෙතනත් එතකොට ධන B කියලා වෙන්නේ. එතකොට ඍණ 5 ගත්තාම ධන B වෙනවා. A ධන B කියන එක මෙතන A ඍණ 5යි B. මේ ආකාරයට අපිට සුළු කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මේක A කියන එක මෙතන භාවිතා කරලා අපිට සුළු කරන්න පුළුවන්.
මේ අවස්ථාවේදී එතකොට අපිට ඒ කියන එක භාවිතා කළා මේක සුළු කරන්න පුළුවන්. ඒ කියන එක මේ අවස්ථාවේදී සංගුණකයේ විතරක් අරගෙන සුළු කරන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේක සංගුණකයේ විතරක් අරගෙන අපිට සුළු කරන්න පුළුවන්. එහෙම නැත්නම් x හරි a හරි මොකක් හරි තියෙන එක භාවිතා කළාත් අපිට සුළු කරන්න පුළුවන්. මේක දුල පුතාලා ලියාගෙන කියන්න අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. දුල පුතාලා ලියාගෙන ඉවරලා කියන්නේ කොටස අපි ඊළඟ කොටසට යන්න පුළුවන් ලියාගෙන ඉවරනහම කියන්න. දුල පුතාලා එක ලියාගෙන ඉවර නම් කියන්න. එතකොට අපි ඊළඟ කොටසට යන්න පුළුවන් ලියා ගන්න මෙහිට. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම එතකොට අපි මේ සුළු කරපු අවස්ථාව මෙතන මේක අපිට මේක b වල ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදියටත් අපිට සුළු කරන්න පුළුවන්. අපි ඒකත් පොඩ්ඩක් බලන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී අපි ඒකත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් එතකොට අපි ඒකත් බැලුවොත් එහෙම මේකෙදී අපි a වල ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදියට ගත්තේ අපි b වල ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදියට ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් 5b වර්ගය ඍණ 4ab කියන එක එකතු කිරීම a වර්ගය කියලා. එතකොට අපි මේ අවස්ථාවේදී එතකොට ඍණ 5b වර්ගය මෙතන අපි එන්නේ දාන කියලා ගන්නත් පුළුවන් ඕන ඍණ 4a කියන එක මෙතන b කියන එක මෙතන a වර්ගය වෙනවා. එතකොට මේ අවස්ථාවේදී මැද පදයේ වෙන්නේ ඍණ 4 කියන එක 4a කියන එක මේකේ ගුණිතය වෙන්නේ මෙතන ඍණ 5යි කියන එක. එතකොට මෙතන a වර්ගය තියෙනවා. එතකොට මෙතන ඍණ 5යි a වර්ගය. එතකොට මේ අවස්ථාවේදී මම මේ b කියන එක මෙතන ගත්තේ නෑ. දුල පුතාට b කියන එක භාවිතා කරලා හදන්න පුළුවන්. bත් එක්කම නැතු ඒකේ සංගුණකේ විතරක් භාවිතා කරලා හදන්න පුළුවන්.
මේ අවස්ථාවේදී මේක කොටස් දෙකකට කැඩෙන්න ඕනේ. එතකොට මෙතනදී අපි කඩන්න හදාන්නේ. එතකොට මෙතනදී අපිට භාවිතා කරන්න පුළුවන් පහසුම එක තමයි 1a කියන එක. එතනම් මේක එතකොට 5a කියන එක වෙනවා. එහෙම එක එක වැඩි කරගෙන යන්නේ අපි. ඊළඟට අපි 2a කියන එක බලන්නේ. එහෙම බැලුවොත් එහෙම එතකොට මෙතන මේ අවස්ථාවේදී 5a වෙනවා. අපි වැඩි කරොත් එහෙම මේකෙදි ඍණ 5a මාර්ගය වෙනවා. එහෙනම් මේක තමයි මේකේ සාධක වලට එන්නේ කියන එක දුර පුතාට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේක එතකොට ආදේශ කරාම මේක එතකොට අපි ආදේශ කරාම ඒ 4යි ඒ වෙනුවට එතකොට අපි ආදේශ කරාම ඍණ 5යි b වර්ගය මෙතනදී අපි භාවිතා කරන්නේ එතකොට මොකද්ද 1යි ධන a කියන එක ab කියන එක වෙනවා. එතකොට b වැඩි වුණාම එතකොට මේකෙදී ඍණ 5යි ab කියන එක එනවා ධන a මාර්ගයේ. මේකෙදී අපි b කියන එක ගන්න වෙලියට එතකොට අපිට ලැබෙන්නේ ඍණ 5යි b කියන එක ධන a කියන එක. මේකෙදී අපි ගන්නවා මොකද්ද? මෙතනදී අපි ගන්නෙ මොකද්ද? a කියන එක ධන a කියන එක අපිට ලැබෙන්නේ මොකද්ද? a ඍණ 5යි b කියන එක. එහෙනම් අපි ඍණ 5 a ඍණ 5යි b කියන එක ගත්තාම මෙතන a ධන b කියන එක අපිට ලැබෙනවා. මේ ආකාරයට සුළු කරත් අපිට ඒ කලින් උත්තරයම තමයි ලැබෙන්නේ. ඒක දුල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ ආකාරයට ක්‍රම දෙකකට හදන්න පුළුවන් මේ ගාන. මේක දුල පුතාලා ලියා ගන්න මේකත් එතකොට අනේ b කියන එක උත්තර කරලා කොහොමද හදන්නේ කියන එක. ඒක ලියාගෙන ඉවරුනහම දුල පුතාලා අපහු කියන්න අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. දුර පුතාලා ලියාගෙන ඉවරලා උනොත් chat එකේ දාන්න ලියාගෙන ඉවරයි කියලා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා හැමෝම ලියාගෙන ඉවර නම් අපි බැලුවොත් එහෙම එතකොට සටහන කියන එක අපි කතා කරා. එතකොට
මේකෙදී B වලින් අපි කලින් ඒ හදපු අවස්ථාව බැලුවොත් එහෙම එතකොට B වලින් ත්‍රිපද ප්‍රකාශනයක් අපි හැදුවත් A වලින් ත්‍රිපද ප්‍රකාශනයක් විදිහට හැදුවත් එකම පිළිතුර ලැබෙන්නේ ඒක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. එතකොට B ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් වශයෙන් එතකොට සැලකුවත් එතකොට A වල ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදිහට සැලකුවත් අපිට එකම පිළිතුර ලැබෙන්නේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධකවල නිර්වද්‍යතාව. එතකොට ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධකවල නිර්වද්‍යතාව කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක වෙන් කර එම සාධක නිවැරදිදයි පරීක්ෂා කිරීම තුළින් සුළු කිරීමේදී වන වැරදි අවම කරගන්න පුළුවන්. නිදසුනක් විදිහට මේක දක්වලා තියෙන එතකොට x වර්ගය ධන 3x ඍණ 40 කියලා. එතකොට මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක වෙන් කරලා එම සාධක නිවැරදිදයි පරීක්ෂාම කිරීම තුළින් එතකොට ඒක නිවැරදිද කියලා අපිට බලලා ඒක භාවිතා කරන එක එතකොට ඒ අඩුපාඩු අවම කරගන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපිට දක්වලා තියෙන්නේ මේකෙදී x වර්ගය ඍණ 3x ඍණ 40 සාධක වෙන් කරන්න කියලා එතකොට අපි මේකෙදී ඍණ 3 කියන එක තමයි අපි කොටස් දෙකකට වෙන් කරන්න ඕන. ඒක වෙන් කරන්න නම් මෙතන මේක වැඩි කරාම ඍණ 40 වෙන්න ඕන. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපිට මේක භාවිතා කරන්න පුළුවන් අවස්ථා එතකොට අපිට මේක භාවිතා කරන්න පුළුවන් මුල්ම අවස්ථාව එක කියන එක. එතකොට මේක 4ක් වෙන්න ඕන. මේක 4 වරක් කීයද? ඍණ 4යි ඒක වෙන්න බෑ. 2 කියන එක ගත්තොත් එහෙම මේක කීයක් වෙන්න ඕනද? එතකොට මේ අවස්ථාවේදී ඍණ 3ක් වෙන්න නම් මේක ඍණ 5ක් වෙන්න ඕන. 5 වරක් 2 කීයද? ඍණ 10යි ඒක වෙන්න බෑ. ඊළඟට 3 කියන එක ගත්තොත් එහෙම එතකොට ඍණ 6ක් වෙන්න ඕන. 6 වරක් 3 ඍණ 18යි ඒක වෙන්න බෑ. 4 ගත්තොත් එහෙම එතකොට 4යි 3යි කීයද? 7යි. ඍණ 7ක් වෙනවා. 4ක් 4 කීයද? 28යි ඒක වෙන්න බෑ. ඊළඟට 5 කියන අවස්ථාව 5 මේක එතකොට ඍණ කීයද? 8ක් වෙන්න ඕන. 8 වරක් 5 කීයද? ඍණ 40යි. මේක තමයි පිළිතුර වෙන්නේ. එහෙනම් අපි මේ 3x කියන එක වෙනුවට අපි දාන්නේ කීයද? x වර්ගය ඍණ 3x කියන එක වෙනුවට අපි දාන්නේ එතකොට මේකෙදී 5x ඍණ 8x. එතකොට 5න් 8ක් ගියාම 3 වෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඍණ 3x අපිට ලැබෙනවා ඍණ 40. ඊට පස්සේ මේක x ගත්තාම x ධන 5 කියන එක මෙතන ඍණ 8 ගත්තාම x ධන 5 කියන එක අපිට ලැබෙනවා. එතකොට අපිට ලැබෙන්නේ x ධන 5යි x ඍණ 8යි. මේ ආකාරයට අපිට මේක විසඳන්න පුළුවන්. මේක කටු වැඩ කරපු කොටස මේ කොටස අනිත් ඒකත් එක්ක දුල පුතාල එකක් පස්සේ ලියා ගන්න. මේක ලියා ගන්න දුල පුතාලා මේ ආකාරයට හදන්න පුළුවන් කියලා. දුල පුතාලා එක ලියාගෙන ආපහු දාන්න chat එකේ ලියාගෙන ඉවරනහම
මේ කද්දූල පුතාලා ලියාගෙන ඉවරුනහම කියන්න. එතකොට අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට එතකොට මේ අවස්ථාවේදී මේක අපි මේ අවස්ථාවේදී සාධක හෙව්වහම සාධක හෙව්වහම එතකොට අපිට මේ සාධක ලැබුණා. එතකොට අපි අනිත් පැත්තට අපිට ඒක සාධක හොයනකොට වැරද්දක් වෙලා තියෙනවද කියලා බලන්න අපි මේ සාධක හොයපු එක අනිත් පැත්තට ඒ වර්ගජ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයට පත් කරනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේදී x දාන 8 කියන එකයි x ඍණ 5 කියන එකයි අපි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් බවට පත් කරනවා. ඒක අපි කොහොමද කරන්නේ කියන එක බැලුවොත් එහෙම එතකොට මේක මේකෙන් වැඩි කරනවා මේක මේකෙන් වැඩි කරනවා. එතකොට අපිට ලැබෙන්නේ x කියන එක x වර්ගය වෙනවා. x මේකෙන් වැඩි කරාම ඍණ 5x වෙනවා. මේක මේකෙන් වැඩි කරාම අපිට 8x කියන එක ලැබෙනවා. මේක මේකෙන් වැඩි කරාම අපිට ලැබෙන්නේ ඍණ 40 කියන එක. එතකොට මේක සුළු කරාම මේ දෙක x වර්ගය ධන 3x ඍණ 40 වෙනවා. ඒ කියන්නේ කලින් ප්‍රකාශනයට සමානයි. ඒක නිසා එකම දේ කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ සාධක හොයලා තියෙන ආකාරය නිවැරදි කියන එක තමයි අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී එතකොට සාධක භාවිතයෙන් අපි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය ගන්නවා. ඒක සමාන වෙනවා කලින් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයට. මේකත් දුල පුතාලා ලියා ගන්න. එතකොට කලින් අවස්ථාව අපි සාධක යුගලය නිවැරදිවදයි පරීක්ෂා කිරීම එතකොට මේ සාධක යුගලය නිවැරදිද කියලා පරීක්ෂා කරන්නේ කොහොමද? මේ සාධක දෙක එක අපි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය බවට පත් කළා සමානද කියලා බලනවා. දුර පුතාලා 32ක් හරි කෑල්ලක් හරි ගහලා ලියා ගන්න. එතකොට සාධක දෙක නැවතත් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයට හරවා සමාන දැයි බලන්න. එතකොට සාධක යුගලයක් අපි සාධක යුගලයක් එතකොට හොයුවාම ඒ සාධක යුගලය හරිද වැරදිද කියලා බලන්න නම් අපි කරන්නේ මොකද්ද? ඒක අනිත් පැත්තට නැවත සුළු කරලා බලනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය අපිට ලැබෙනවද කියලා. එතකොට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය අපිට ලැබෙනවද නැද්ද කියන එක එතකොට බැලුවාම අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒක හරිනම් හරි කියලා ඒ කියන්නේ සමානයි කියලා වැරදි නම් අපිට එතකොට ඒකේ වෙනසක් දක්ව ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒක නිසා අපිට ඒ හරි වැරදි ඒක සාධක හරියට හොයලාද නැද්ද කියන එක ඒක භාවිතයෙන් අපිට පුළුවන් වැරදි හරි වැරදි කියන එක බලා ගන්න එකෙන්.
දුර පුතාලා මේකේ අභ්‍යාසය කියන එක හදාන්න. එතකොට 7 කියන අභ්‍යාසය මේ කලින් කොටස ලියා ගන්නව නම් දුර පුතාලා එක ලියා ගන්න මේ කොටස සාධක නිවැරදිදයි සාධක යුගලය කියන එක සාධක යුගලය නිවැරදිදයි පරීක්ෂා කිරීම කියලා. සාධක යුගලයක් එතකොට මෙතනදී තියෙන එතකොට ඒක නිවැරදිදයි පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නේ කොහොමද ඒක අපි ප්‍රසාරණය කරනවා. එතකොට අපිට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය ලැබෙනවා. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය මුල් වර්ගජ ප්‍රකාශනයට සමානද කියන එක තමයි අපි බලන්නේ. මේක දුල පුතාලා ලියාගෙන ඉවර නම් කියන්න ලියා ගන්න තාම ලියා ගන්න දුල පුතාලා එක ලියාගෙන ඉවරුනහම දාන්න ලියාගෙන ඉවරයි කියලා. දුල පුතාලා එක ලියා ගන්න. ඒ වගේම තේරුම් ගන්න. එතකොට අපි ගානන් සුළු කරනවා ඊට පස්සේ අපි බලන්න ඕනේ ඒක හරිද වැරදිද කියන එක. එතකොට ගණන් සුළු කළා අපි එක හරිද වැරදිද කියන එක බලන්න ඕනේ. ඒක බලන්නේ කොහොමද? ඒ සාධක කියන එක අනිත් පැත්තට ಗುಣක සුළු කළා අපි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් හදලා ඒ දෙක සමාන වෙනවද කියන එක බලනවා. දුල පුතාලා ලියාගෙන ඉවර නම් කියන්න අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. මං හිතනවා දුල පුතාලා ලියාගෙන ඇති කියලා. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම අභ්‍යාසය මේ අවස්ථාවේදී එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට අභ්‍යාසය මේක බැලුවොත් එහෙම 7 අභ්‍යාසය කියන එක දුර පුතාලා හදාන්න එක ඒක හදාන්න ඊළඟට දෙවෙනි එක ඒ කොටස හදාන්න 3 මේ කොටස එතකොට මෙතනට වෙනකන් දුර පුතාලා හදාන්න එතකොට අභ්‍යාසය කියන එක මෙතනට වෙනකන් ඒක හදාන්න එක වැදගත් වෙනවා. අපි ඊළඟ කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක තවදුරටත්. එතකොට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක කියන එක තවදුරටත් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක තවදුරටත් කියන එක බැලුවොත් එහෙම එතකොට අප මේ දක්වා සාකච්ඡා කළේ x වර්ගය පදයෙහි සංගුණකය
එක හෝ ඍණ එක වන වර්ගජ ප්‍රකාශනවල සාධක සොයන ආකාරය. එතකොට අපි මේ කතා කරේ එතකොට x වර්ගය කියන එකේ සංගුණකය එක හරි ඍණ එක හරි වෙන අවස්ථාව. x වර්ගයේ සංගුණකය වෙනත් නිකිල අගයන් ගන්නා අවස්ථාවලදී සාධක සොයන අයුරු දැන් සලකලා බලමු. එතකොට 3යි x වර්ගය ධන 14යි x එකතු කිරීම 15. මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය සලකලා බලමු කියලා දක්වනවා. එතකොට ax වර්ගය ධන bx ධන c ආකාරයට පවතිනවා. එතකොට මේක ax වර්ගය ධන bx ධන c කියන ආකාරයට. එතකොට එහි a කියන අගය 3ක් වෙනවා. මෙහිදී ද ඉහත ක්‍රමයම යොදා ගන්නවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී කලින් අවස්ථාවේදී අපි කතා කරපු ඒ ක්‍රමයම භාවිතා කරනවා කියලා. එතකොට අපි මේ අවස්ථාවේදී එතකොට කොහොමද සුළු කරන්නේ? එතකොට මේ මැද පදය 14 කියන එක එහෙම නැත්නම් 14x කියලා ගත්තක් කමන්නේ. 14 අපි කොටස් දෙකකට වෙන් කරනවා. ඒ වගේම ඒකේ ගුණිතය කියන එක මේ 15 වැඩි කිරීම 3 කියන එක. 15 වැඩි කිරීම 3 කියන්නේ 45 කියන අවස්ථාවට පත් වෙනවද කියන එක තමයි අපි බලන්නේ. එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට 45 වෙන්න ඕනේ. එතකොට අපිට 1 කියන එක වෙන්නේ නැහැ, 2 කියන එක වෙන්නේ නැහැ කියලා දුර පුතාලා දන්නවා. මෙතන දෙකම දාන වෙන්න ඕනේ. ඒක නිසා 3 කියන අවස්ථාවේදී එතකොට මේකෙදී 11 කියන එක අපි ඕනනම් එතන ඉඳන් බැලුවොත් එහෙම 3 කියනවා නම් මෙතන 11 වෙන්න ඕන. 3 වරක් 11 කීයද? 33යි. ඒක වෙන්න බෑ. එහෙනම් 4 වුණාම 10යි. එතකොට 10 වරක්. එතකොට 10 වරක් 40 කීයද? 40යි. ඒක වෙන්න බෑ. ඊළඟට 5 කියන එක මෙතන 9 කියන එක 5 වරක් 9 කීයද? 45යි. එහෙනම් ඒකයි පිළිතුර වෙන්නේ. එහෙනම් එතකොට අපි මේ වෙනුවට එතකොට 14 වෙනුවට අපිට ඒක යොදන්න පුළුවන් 3යි x වර්ගය මේ අවස්ථාවේදී ධන 5යි x කියන එක ධන 9යි x ධන 15. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපිට මේක සුළු කරන්න බැලුවොත් එහෙම එතකොට මෙතනදී අපිට ගන්න පුළුවන් x කියන එක විතරයි 3යි x ධන 5 කියන එක අපිට ලැබෙනවා. මෙතනදී අපිට ගන්න පුළුවන් 3 විතරයි 3යි x ධන 5 කියන එක අපිට ලැබෙනවා. එහෙනම් අපි 3යි x ධන 5 කියන එකයි x ධන 3 කියන එකයි තමයි ප්‍රතිඵලයේ විදිහට අපිට ලැබෙන්නේ. මෙතන වෙනකන් දුල පුතාලා මේක ලියා ගන්න. එතකොට මේක ලියාගෙන ඉවරුනහම ආපහු කියන්න. එතකොට අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. අපි විලාව නැහැ තාම. ඒක නිසා මේක ලියාගෙන ඉවරුනහම අපි අදට පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා ඒක ලිව්වහම කියන්න අපි එතනින් පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා ඒක ලියාගෙන ඉවරුනහම ලොග් අවුට් වෙන්න. අපි අදට